ජීවමාන වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්වම ඊ타ත්ම ගෞරවයෙන් මේ වෙලාවේ පිළිගන්නට කැමැති. අන්තර්ජාලය ඔස්සේ අප සමග දෙවියන් වහන්සේගේ වචනය ලබන්න සම්බන්ධ වී සිටින ඔබ හැම කෙනෙකුටද මගේ සුබ පැතුම් ගෙනෙනවා. අපි දෙවියන් වහන්සේගේ වචනය වෙතට ගමන් කරන්නට යනවා. ඔබ දන්නවා මේ වන විට අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම නම් වූ මෙම කාරණය ගැන කතා කරමින් සිටින බව. එයයි අපේ පණිවිඩයේ ප්‍රධාන මාතෘකාවව තිබෙන්නේ. මේ යටතේ මම ඔබට දුන්න අනු මාතෘකාවන් 5ක්. එයින් 2ක් අපි මේ වෙද්දී කතා කරලා තිබෙනවා. පළවෙනි එක තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම සත්‍යයක්ද? මේ ගැන මම පළවෙනි කාරණේදී කතා කළා. දෙවැනි කාරණේදී අපි කතා කළා දෙවන පැමිණීම තුල තිබෙන දෙයාකාර ප්‍රකාශ වීම ගැන. එක පැමිණීමක් තමයි තව තිබෙන්නේ. එයටයි දෙවනි පැමිණීම කියන්නේ. ඊට දෙවනි පැමිණීම කියන්ට හේතුව උන්වහන්සේ පෙර මිනිසෙක් ලෙස මුළු ලෝකයාගේ පාපයේ බවට පත්ව මුළු ලෝකවාසීන්ට ගැලවීම ගැන දෙන්න උන්වහන්සේ පොළොවට පැමිණිය නිසා. උන්වහන්සේ දෙවනුව එන්නේ උන්වහන්සේ උදෙසා සූදානම්ව සිටින සභාව ඔසවා ගැනීමටත් ඔවුන් සමග අවුරුදු 1000ක් පොළොවේ රජකම් කිරීමටත්. ඉතින් මේ දෙවැනි පැමිණීමේ ප්‍රකාශ වීම 2ක් තිබෙනවා. ඉන් එකක් ස්වර්ගයේ සිට අහසට නැත්නම් මධ්‍ය ආකාශයට උන්වහන්සේ එතනට එන විට සූදානම්ව සිටින තමන්ගේ සභාව සුදවන්තයින් උන්වහන්සේ ඔසවා ගන්නට යනවා. ඊළඟට එතෙන් සිට අවුරුදු 7ක් ගිය විට ඒ අවුරුදු 7 අවසානයේ ඒ ඔසවාගත් සෙනගත් සමග ඊශ්‍රායෙල් වරු උදෙසා උන්වහන්සේ යෙරුසලමේ තිබෙන ඔලිව් කන්ද මතට පැමිණෙන්නට යනවා. අවුරුදු 1000ක් මේ පොළොව පාලනය කරන්නට එහි රාජකම් කරන්නට. ඉතින් මේ කාරණා 2 අපි මේ වෙද්දී ඉගෙනගෙන තිබෙනවා. අපි තුන්වෙනි මාතෘකාවට අපි ගිය සතියේ පැමිණියා. යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීම කොයි කලක සිදුවන්නේද? මෙයයි තුන්වෙනි අනු මාතෘකාව. මම මේ යටතේ කාරණා 2ක් ඔබට කතා කරන බව පැවසුවා. මේ කාලය දැන ගැනීමට. එයින් එකක් මම ගිය සතියේ ඔබට කතා කළා. ගිය සතියේ කතා කළ මෙම කාරණයත් එයින් ඊට පෙර කතා කළ ඒ අනුමාතෘකා 2ත් ඔබ මීට පෙරින් අහපු කෙනෙක් නෙවෙයි නම් Voice of Heaven Pastor Jude Wellington කියන ඒ නාමය ඔබ YouTube එකට ගිහින් ටයිප් කළාම ඔබට පුළුවන් අන්තර්ජාලය ඔස්සේ මේ දේශනාවන් ලබා ගන්නට සහ ඔබට අහන්න. ඔබ කලින් මේ පණිවිඩ ඇහුවේ නැත්නම් ඔබ අනිවාර්යෙන්ම මේවා අසන්න අවශ්‍යයි. හලෙලූයා. අද මේ තුන්වෙනි අනුමාතෘකාව යටතේ දෙවනි කාරණය මම ඔබත් එක්ක බෙදා ගන්න ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හලෙලූයා. මම කැමති අද දවසෙත් ඔබ මේ බයිබල් පදයේ වෙතට ගෙනියන්නට සුදෝ මතේ තුමාගේ සුවිශේෂයේ 24 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදය.
දැන් අපි දකිනවා මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේගෙන් ගෝලයන් ප්‍රශ්න 3ක් අහනවා. එක පටන් ගැනීම ඔබට බලන්න පුළුවන් 24 වෙනි පරිච්ඡේදයේ ආරම්භයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පදවලට එද්දී උන්වහන්සේගෙන් අහනවා කොයි කලක මේ දේවල් සිද්ධ වෙන්න යනවාද? පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔබේ ඊම කොයි කලකද සිද්ධ වෙන්න යන්නේ? තුන්වෙනි ප්‍රශ්නේ තමයි ලෝකාන්තිමය සිද්ධ වෙන්නේ කවදාද? උන්වහන්සේගෙන් මේ ප්‍රශ්න ඇහුවා. උන්වහන්සේ ඊට දුන්නු පිළිතුරු ලෙස තමයි මේ 24 වෙනි පරිච්ඡේදයේ ලකුණු ගැන සඳහන්ව තිබෙන්නේ. නැත්නම් උන්වහන්සේ කතා කරන්නේ. උන්වහන්සේ 36 වෙනි පදයට එද්දී තමන්ගේ පැමිණීම ගැන කතා කරද්දී මම ඔබට කිව්වා ඒ පැමිණීමේ ප්‍රකාශ වීම දෙකක් තිබෙනවා කියලා. පැහැදිලිව උන්වහන්සේ මෙතන කතා කරන්නේ ස්වර්ගයේ සිට එන්ට යන මේ දෙවනි පැමිණීම සම්බන්ධව ඒ පැමිණීම තුල තමයි මේ ප්‍රකාශ වීම දෙකම තිබෙන්නේ. උන්වහන්සේ උන්ට කියනවා ඒ දවස හා නමුත් ඒ දවස හා පැය මාගේ පියාණන් වහන්සේ මිස දන්නා වූ කෙනෙක් නැත. දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත. උන්වහන්සේගේ පැමිණීම ගැන කතා කරද්දී උන්වහන්සේ කිව්වා ඒ දවස හා පැය පියාණන් වහන්සේ මිස දන්නා කෙනෙක් නැහැ. ස්වර්ගින්න දූතයෝ දන්නෙත් නැහැ. පුත්‍රයා කියලා අදහස් කළේ උන්වහන්සේව. උන්වහන්සේ කියනවා මම දන්නෙත් නැහැ. දැන් අපි දකින්නේ මෙතන ඒ පැමිණීම පිළිබඳ දවස හා පැය ගැන පමණයි උන්වහන්සේ කිව්වේ. ඒක දන්නේ නැහැ. උන්වහන්සේ දන්නෙත් නැහැ. ස්වර්ගික දූතයෝ දන්නෙත් නැහැ. ඒක අපි දැනගන්න යන්නෙත් නැහැ කියලා. නමුත් උන්වහන්සේ කිව්වේ නැහැ කාලය ගැන. උන්වහන්සේ කිව්වේ නැහැ නුඹලා කාලය දැනගන්න යන්නේ නැහැ කියලා. ඒ වගේම අවුරුද්ද හා මාසය ගැන උන්වහන්සේ කතා කළෙත් නැහැ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි ඒ කාලය දැනගන්න යනවා. ඒ නිසායි උන්වහන්සේ අපිට මේ ලකුණු දුන්නේ. ඒ ලකුණු වලින් ප්‍රකාශ වෙන්නේ උන්වහන්සේ පැමිණෙන්ට යන කාලය පිළිබඳව අපි දැනගන්න යන බවයි. ඉතින් මේ මාතෘකාව යටතේ ඉතා වැදගත් ලකුණු දෙකක් අපි කතා කරනවා. එකක් ගිය සතිය මම ඔබට කතා කළා. දානියෙල්ගේ 70 සතිය නම් වූ දර්ශනය පිළිබඳව. මාද දවසේ ඒ කාලය දැනගැනීමේ අනිත් ලකුණ ඔබත් එක්ක කතා කරන්නට යනවා. අපි සුදු ලියවිල්ලේ බයිබල් පද කීපයකට ගමන් කරන්නට යනවා. සුදු මතේතුමාගේ සුවිශේෂයේම 24 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ සිට 34 වෙනි පදේ දක්වා මම කියවන්නට යනවා. අත්තික ගහේ උපමාව ඉගෙන ගනිල්ලා. එහි අතු මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය බව ළඟ බව නුබලා දන්නහුය. එසේම මේ සියල්ල දකින කල උන්වහන්සේ දොරටු සමීපෙහිම බවත් දැනගනිල්ලා. සැබවක් නුබලාට කියමි මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය. අපි දකිනවා මෙතන අත්තික ගසක් ගැන කතා කරනවා. ඔබේ අවධාරණයට ගන්න. මෙතන කතා කරන්නේ අත්තික පැලයක් ගැන නෙවෙයි. මේ කිව්වේ නෑ අත්තික පැලේ උපමාව ඉගෙන ගන්න. එහෙම කිව්වේ නෑ. අත්තික ගහේ උපමාව. ඒ කියන්නේ
පැවතුණු ගහක් පිළිබඳවයි මෙතන කතා කරන්නේ. එහි අතු මෘදුව කොළ හටගන්න විට කියලා කියනකොට එකෙන් අදහස් වෙනවා යම්කිසි පීඩනයකට මේ ගහ පත් වෙලා සිටිය බව. හැබැයි මැරිලා තිබුණේ නැවත අතු මෘදුව කොළ හටගන්න කාලයක් එන්ට යනවා. ඒ ගැනයි මෙහි කතා කරන්නේ. කුමක්ද මේ අත්තික්ක ගහ? ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී, මේ කතා කරන්නේ ඊශ්‍රායෙල් ජනතාව ගැන. ඔවුන්වයි මෙම අත්තික ගහට දෙවියන් වහන්සේ සමාන කරන්නේ. මම ඔබව මේ සම්බන්ධව දැනගැනීමට බයිබල් පද දෙකකට ගෙනියන්නට කැමති. පළවෙනි බයිබල් පදය හොසෙයා 9 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. කාන්තාරයේ මුද්‍රික පළමෙන් ඊශ්‍රායෙල් මට සම්භවිය. අත්තික ගසේ පළමු ඍතුවේ නාඹුල් පළමෙන් නුඹලාගේ පියවරුන් දුටිමි. නමුත් ඔහු බාල් ප්‍යාරටවුත් නින්දිතයාට කැපවී තමුන්ගේ ඒ ප්‍රේමවන්තයා මෙන් පිළිකුල් වූවෝය. මම තවත් පදයකට ඔබ ගෙනියන්නට කැමතියි. නාහුම් 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. නුඹේ සියලු බලකොටු ප්‍රථම ඵල ඇති අත්තික්කා ගස් වගේය. ඒවා සෙලවුවොත් කන්නාගේ කටට වැටෙනවා ඇත. දැන් මෙහි යම් ඉඟියක් අපි දකිනවා. මේ කතා කරන්නේ ඊශ්‍රායෙල් වරු ගැන. උන්වහන්සේ ඔවුන් ගැන කතා කරද්දී අත්තික ගහ අරගෙන කතා කරනවා. අත්තික ගහ සමාන කළේ ඔවුන්ට. අපි නැවත මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයට අපි යන්ට යනවා. ඉතා වැදගත් දෙයක් මම ඔබට පැහැදිලි කරන්නට යනවා. හොඳින් සවන් දෙන්න. දැන් මේ වෙද්දි මේ ගහ නැත්තම් මේ ඊශ්‍රායෙල් ජාතිය දෙවියන් වහන්සේගේ විනිශ්චයකට ලක් වෙලා තිබුණා. තවත් බයිබල් පදයකට මම ඔබ ගෙනියන්නම්. මතෙව් පොතට එන්න කලින් ආමොස් 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි සහ දෙවෙනි පද. 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ සහ දෙවෙනි පදය. ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ මට පෙන්වූසේක. බලව ඉදුණු ඵල පෙට්ටියක් විය. උන්වහන්සේ ආමොස් ඔබට පෙනෙන්නේ කුමක්දයි මාගෙන් ඇසූසේක. මමද ඉදුණු ඵල පෙට්ටියක් යයි කීවෙමි. එකල ස්වාමින් වහන්සේ මාගේ සෙනග වූ ඊශ්‍රායෙල්ට අන්තිමය පැමිණ තිබේ. මම නැවත තවත් ඔවුන්ට අච්චු නොකර නොසිටින්නෙමි. මොකද්ද මේ කියන්නේ? උන්වහන්සේ ආමොස්ට දර්ශනයක් පෙන්නලා අහනවා, ඔබ දකින්නේ කුමක්ද? ඔහු දැක්ක ඉදුණු පළවලින් පිරුණු පෙට්ටියක්. ඔහු කියනවා, ස්වාමිනී, ඉදුණු පළ පෙට්ටියක් මම දකිනවා. ඊළඟට උන්වහන්සේ කියනවා, මාගේ සෙනග වූ ඊශ්‍රායෙල්ට අන්තිමය පැමිණ තිබෙනවා. මම ඔවුන්ට තවත් අච්චු නොකර නොසිටින්නෙමි. අපි දකිනවා මෙතන ඊශ්‍රායෙල් යම් කිසි විනිශ්චයකට ලක් වෙනවා. ඒ ගැනයි මේ අනාගත වාක්‍යය කියන්නේ. ඒක තමයි යේසුස් වහන්සේ දේව මාලිගාවෙන් පිටතට ඇවිත් මතෙව් 23 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා අවසානයේට. මම ගිය සතියේ කතා කළ කොටසේ මේක මම හොඳට පැහැදිලි කරනවා. උන්වහන්සේ දේව මාලිගාවෙන් පිටතට ඇවිත් ඊශ්‍රායෙල් ගැන, යෙරුසලම ගැන දුක් වෙනවා. හේතුව ඇයි? පරණ ගිවිසුමේ ඔවුන් පිළිබඳව
අනාගත වාක්‍ය කිව් ඒ මෙසාය ඔවුන් බලාගෙන සිටිය මෙසාය ඇවිල්ලත් ඔවුන් උන්වහන්සේව පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ මරණයට පත්වෙන්ට සිටිය ඒ අවසාන සතිය අවසාන දින කිහිපේ උන්වහන්සේ දේවමාලිගාවට ගිහින් පිටතට ඇවිත් උන්වහන්සේ උන්ට කියනවා, ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශිර්වාද ලද්දෙක් යයි කියන තුරු තවත් ඒක නොපැමිණෙන්නේය. කුමක්ද උනේ? උන්වහන්සේගේ මනසේ ඔවුන් මරණයට පත් වුණා. එහෙම නැත්නම් ඔවුන්ගේ දැඩි භාවය නිසා උන්වහන්සේ අන්‍ය ජාතීන් අතරට ගියා. දැන් යේසුස් වහන්සේ කතා කරන මේ කාලේ නෙමෙයි මේ දේ සිදු වුණේ. කියන්නේ උන්වහන්සේව ප්‍රතික්ෂේප කළේ කාලේ, නමුත් ඔවුන් මීට පෙර ඉඳලම දෙවියන් වහන්සේට අකීකරු වුණා. උන්වහන්සේගේ සැලැස්මෙන් නිතර ඔවුන් පිට ගියා. ඔවුන් සාතන්ට නමස්කාර කළා. මේ හේතුව නිසා ඊශ්‍රායෙල් ජනතාව ගෝත්‍ර 10ක් සහ ගෝත්‍ර 2ක් හැටියට ඔවුන් වහල්කමට ගිහින් සිටියා. දෙවියන් වහන්සේ ඔවුන්ව විනිශ්චයකට ලක් කළා. උන්වහන්සේ කියනවා ආමොස්ට දර්ශනයකින් පෙන්වනවා මේ ඉදුණු පළ පෙට්ටියක්. කුමක්ද මේ? ඊශ්‍රායෙල් වරුන්ගේ දැඩි භාවය නිසා උන්වහන්සේ අන්‍ය ජාතීන් වෙතට ගියා. ආබ්‍රහම්ට පොරොන්දුව පරිදි ඔහු කරන කොටගෙන, ඔහුගේ වංශේ කරන කොටගෙන පොළොවේ සියලු පවුල් ආශිර්වාද කරනවායි කිව් අනාගත වාක්‍ය ඉෂ්ට කරන්න. උන්වහන්සේ සභාවක් පොළොවේ නිර්මාණය කළා අන්‍ය ජාතීන්ගෙන්. මේ ඉදුණු පළ පෙට්ටිය කියන්නේ යේසුස් වහන්සේගේ රහස් පැමිණීමේදී ඔසවා ගනු ලබන්ට සුදුසුකම් ලබන ඒ මනාලියගේ පංගුකාරත්වය ලබන ඔසවා ගන්නා වූ සෙනගට ඊශ්‍රායෙල් ජනතාව විනිශ්චයට ලක් කළා. ඔවුන්ව අතහැරියා ඒ දැඩි භාවය නිසා මේ ඉදුණු පළ පෙට්ටිය ලබන පිණිස. දැන් අපි දකිනවා මෙතන පැහැදිලිව ඊශ්‍රායෙල් නැමැති මේ අත්තික ගහට සිදු වෙලා තිබෙන අත් වෙලා තිබෙන ඉරණම. මෙන්න මෙවැනි කාල පරිච්ඡේදයක තමයි යේසුස් වහන්සේ ඔවුන් පිළිබඳව මේ අනාගත වාක්‍යය දෙන්නේ. අපි නැවත යමු මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයට. උන්වහන්සේ කුමක්ද කියන්නේ? දැන් මේ වෙද්දි මේ අත්තික ගහ අතු නෑ. ඒ කියන්නේ අතු මෘදුව කොළ හට ගන්නට පුළුවන් තලයක කිසිත් නෑ. මේ ගහ තියෙනවා. මෘදු අතු, ඒවායේ කොළ, මල්, පළ මේ මුකුත් දකින්නේ නෑ. එක වියලිලා වගේ තියෙනවා. හේතුව ඔබ දැන් දන්නවා. උන්වහන්සේ ඔවුන්ගේ දැඩි භාවය නිසා ඔවුන්ව විනිශ්චයට ලක් කළා. නමුත් උන්වහන්සේ ඔවුන් ගැන නැවත කියනවා. මේ අත්තික ගහ එහි අතු මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය බව දැනගන්නට. උන්වහන්සේ කියනවා අතු මෘදුව නැවත කොළ හටගන්නට යනවා මේ ගහේ. මේ කුමක් ගැනද කතා කළේ? මේ වන විට ඔවුන් සිටියේ යේසුස් වහන්සේ කතා කරන මේ අවධිය වන විට ඔවුන් සිටියේ රෝමවරුන්ගේ යටත් විජිතයක. රෝමවරුන්ගේ ආධිපත්‍යය යටතේ පැවතුණු දේශයක්ව තිබුණා. එවකට මේ දේශයේ නාමය පලස්තීනය. ඔවුන්ට තමන්ගේම රටක් ලෙස මේ දේශය තිබුණේ නැහැ. ඔවුන් එහි ජීවත් වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනයේ රටක් ලෙස පිළි අරගෙන නම් කරලා තිබුණේ. උන්වහන්සේ මතෙව් 8 වෙනි 24 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදේ කියන්නේ 1948 මැයි 14 වෙනිදා රටක් ලෙස ඔවුන් ලබපු නිදහස සහ එක්සත් ජාතීන්ගේ
පිළිගැනීමට ලක්වීම ගැන. ඔවුන් රටක් ලෙස ජාතියක් ලෙස ඒ දේශයේ ජීවත්වෙන්ට යාම ගැන. 1948 ඔවුන් නිදහස ලබන විට මහා බ්‍රිතාන්‍යයන්ගේ ආධිපත්‍යය යටතේ ඔවුන් සිටියේ. ඔවුන්ගේ යටත් විජිතයක් ලෙසයි රටක් ලෙසයි දේශයක් ලෙසයි තිබුණේ. ඒ වෙද්දෙහි නාමය පලස්තීනය. නමුත් අපි දකිනවා මේ නිදහසත් එක්ක පලස්තීනය කියා කොටසක් මුස්ලිම් වරුන්ටත් ඉතිරි කොටස ඊස්රායෙල් රට ලෙස නම් කරලා මේ යුදෙව්වන්ටත් ලැබෙනවා. යේසුස් වහන්සේ මෙතන අනාගත වාක්‍ය කිව්වේ මෙම සිදුවීම ගැනයි. ඒක සම්පූර්ණ වුණා 1948 මැයි 14 වෙනිදා. ඒ අත්තික ගහේ අතු මෘදුව කොළ හටගන්ට පටන් ගත්තා. අපි බලන්ට යනවා. උන්වහන්සේ 33 වෙනි පදයේ කියනවා එසේම නුඹලා මේ සියල්ල දකින කල උන්වහන්සේ දොරටු සමීපයේ බවත් දැනගනිල්ලා. 34 වෙනි පදය ඊ타ත්ම වැදගත්. හොඳින් බලන්න. සබවක් නුඹලාට කියමි මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේ. පරම්පරාවක් ගැන කතා කරනවා. මේ පරම්පරාව ගැන කුමක්ද කියන්නේ? මේ සියල්ල සිදුවෙන තුරු. මොනවාද මේ සියල්ල කියලා උන්වහන්සේ කතා කළේ? මේ පරිච්ඡේදයේ මුල ඉඳලා අග දක්වා උන්වහන්සේගේ පැමිණීම පිළිබඳව කතා කරන මේ සියලු දේවල් සිදුවන තුරු ජීවත්වෙන්ට යන පරම්පරාවක් ගැනයි කතා කරන්නේ. මේ කතා කරන්නේ 1948 මැයි 14 වෙනිදා රටක් ලෙස නිදහස ලැබීමත් එක්ක එතනින් ආරම්භ වන ඒ යුදෙව්වන්ගේ පරම්පරාව ගැනයි. එතනින් ආරම්භ වන පරම්පරාව යේසුස් වහන්සේ කියනවා මම කියපු මේ හැම දෙයක්ම සිදුවන තුරු ඔවුන් ඉන්ට යනවා. ඔවුන් මේ හැම දෙයක්ම දකින්ට යනවා. මොනවද උන්වහන්සේ කිව්වේ? උන්වහන්සේ මේ පරිච්ඡේදය කතා කරලා තියෙනවා. උන්වහන්සේගේ රහස් පැමිණීම ගැන, ඊට පෙර ලෝකෙ වෙන්න ඕන දේවල් ගැන. උන්වහන්සේ මේ පරිච්ඡේදය කතා කරලා තියෙනවා. ඒ රහස් පැමිණීමත් එක්ක පවතින ඒ විරුද්ධ ක්‍රිස්තුස්ගේ අවුරුදු 7 ගැන. දෙවියන් වහන්සේගේ උදහස පොළොවත් එක්ක ක්‍රියාත්මක වන ආකාරය ගැන. ඒ භයානක යුගය ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම මේ පරිච්ඡේදය කතා කරනවා ඒ යුගය අවසාන වෙනවත් එක්කම ඒ අවුරුදු 7 අවසානයේ යේසුස් වහන්සේගේ දෙවනි ප්‍රකාශ වීම යෙරුසලමේ ඔලුව කියන කන්ද මතට පැමිණීම. මේ හැම දෙයක්ම මේ පරිච්ඡේදයේ කතා කරනවා. යේසුස් වහන්සේ කියනවා මේ පරම්පරාව මේ හැම දෙයක්ම දකින්ට යනවා. මේ පරම්පරාව කියලා කතා කළේ මම පෙර ඔබට කිව්වා වගේ 1948 මැයි 14 වෙනිදා ලබන නිදහසත් සමග ආරම්භ වන පරම්පරාව ගැනයි. මේ යුදෙව්ව ගැනයි කතා කරන්නේ. මේ පරම්පරාව මේ හැම දෙයක්ම දකින්ට යනවා. වැදගත් මෙහි මේ පරම්පරාවේ වයස කීයද කියා දැනගන්න එක. අපි ඒක බලන්ට යනවා. උප්පත්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 13 සිට 16 දක්වා අපි බලන්ට යනවා. උන්වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ වංශය Tamanට අයිති නැති දේශයක් කී විදේශීන් වන බවද ඔවුන්ට මෙහෙ කරන බවද ඔවුන් අවුරුදු 400ක් ඔවුන්ට පීඩා කරන බවද සැබවින්ම දැනගනින්න. තවද ඔවුන් මෙහෙ කරන්නා වූ ඒ ජාතිය මම විනිශ්චය කරන්නෙමි. ඉන්පසු ඔහු බොහෝ සම්පත් ඇතුව පිටතට එන්නෝය. එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නෙහිය. හොඳ මහලු වයසේදී තැන්පත් කරනු ලබන්නෙහිය. 4 වෙනි පරම්පරාවේදී
ඔහු නැවත මෙහි එන්නෝය. මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතයි කීසේක. අපි දකිනවා මේ 15 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග කළ ගිවිසුම. ඒ ගිවිසුම තුලදී දෙවියන් වහන්සේ ඔහුගේ පරම්පරාව, ඔහුගේ වංශය ගැන ඔහුට දෙන එළිදරව්වක් තමයි මෙහි සඳහන් වෙන්නේ. උන්වහන්සේ කියනවා නුඹේ වංශය අන් දේශයක, තමන්ට අයිති නැති දේශයක විදේශීන් වෙන්න යනවා. ඒ දේශයේ සෙනග අවුරුදු 400ක් ඔවුන්ට පීඩා කරන්නට යනවා. උන්වහන්සේ ඊළඟට කියනවා මම ඒ ජාතිය විනිශ්චය කරන්නට යනවා. එයින් පසු ඔවුන් බොහෝ සම්පත් ඇතුව පිටතට එන්න යනවා. මොන පරම්පරාවේදීද? 10 වෙනි පදයේ කියනවා 4 වෙනි පරම්පරාවේදී නැවත ඔහු එන්නෝය. ඔවුන් නැවත තමන්ගේ දේශයට එන්න යන්නේ 4 වෙනි පරම්පරාවේදී. ඔවුන් ඒ දේශයේ විදේශීන් වෙන්න යනවා අවුරුදු 400ක්. උන්වහන්සේ කියනවා උන්වහන්සේ ඒ දේශයේ සෙනග විනිශ්චය කිරීමත් සමග ඔවුන් බොහෝ සම්පත් ඇතුව පිටතට එන්න යනවා 4 වෙනි පරම්පරාවේදී. සෙනෙවන්ත සහෝදරයා සහෝදරී, මේ අවුරුදු 400 තුල පරම්පරා 4ක් සම්පූර්ණ වෙනවා. 4 වෙනි පරම්පරාවේදී තමයි ඔවුන් හැරිලා එන්න යන්නේ. එතකොට 404න් බෙදුවොත් එක පරම්පරාවක වයස අපිට එළිදරව් වෙනවා. ඒ තමයි අවුරුදු 100ක්. මේ ස්ථානයේ විතරයි පරම්පරාවක වයස ගැන දෙවියන් වහන්සේ කතා කරලා තියෙන්නේ. අපි දන්නවා, අපි අහලා තියෙන අවුරුදු 120ක්, 70ක්, 80ක් මේ වගේ විවිධ තත්වයන්. අවුරුදු 120ක් යයි කියපු ස්ථානය සඳහන්ව තිබෙන්නේ උප්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ. දෙනස් නෝවට ජලගැල්ම ගැන කතා කරන විට පවසපු දෙයක්. එතන උන්වහන්සේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 120ක් යයි කිව්වේ නැහැ. උන්වහන්සේ එතන කියන්නේ තවත් ඔවුන් ජීවත් වෙන්න යන්නේ අවුරුදු 120යි කියලා. ඒ කියන්නේ ජල ගැල්ම ගැන නෝවාට දැනුම් දුන් තැන ඉඳලා ඒක පමුණුවන්ට අවුරුදු 120ක් ගත්තා. අන්නේ 120 ගැනයි කතා කරන්නේ. අවුෂ ගැන නෙමේ, පොළවේ ඉන්න මිනිසුන් ජීවත් වෙන්න යන කාලය ගැන. මේක හරියට අවබෝධ කර නොගැනීමෙන් වැරදි අවබෝධයකින් තමයි දෙන්නස අවුරුදු 120ට ආයුෂ අඩු කළා කියලා මිනිසුන් උගන්වන්නේ. ඒ වගේම දාවිත් එක ස්ථානයක කියනවා මිනිස්යාගේ අවුරුදු 70ක් ශක්තිය ඇත්නම් 80ක් කියලා. එතන කතා කළෙත් පරම්පරාවක වයසෝ මිනිස්යාගේ ආයුෂ ප්‍රමාණය නෙවෙයි. මුළු බයිබලයේ පුරාවටම දෙවියන් වහන්සේ ආයුෂ ගැන, පරම්පරාව ගැන කතා කළ ස්ථානයක් මෙතන. මෙන්න අදහස් වෙන්නේ මිනිස්සු අවුරුදු 100ට වඩා ජීවත් වෙන්නේ නැහැ කියන එකත් නෙවෙයි. මෙතන ආබ්‍රහම්ගේ ජාතිය ගැන, ඒ පරම්පරාවක් ගැන උන්වහන්සේ නියම කළ වයස සඳහන්ව තිබෙනවා. උන්වහන්සේ අත්තික්ක ගහගෙන කතා කරමින් නැවතත් කතා කරන්නේ ඊශ්‍රායෙල්වරු ගැන. එතකොට ඔවුන්ගේ පරම්පරාවක වයස ගැනයි ආබ්‍රහම් සමග දෙවියන් වහන්සේ මෙතන කතා කළේ. එතකොට මේ පරම්පරාවේ වයස අවුරුදු 100යි. දැන් මේ අනුව අපි බැලුවොත් යේසුස් වහන්සේ කියනවා 1948 මැයි 14 වෙනිදා ඒ අත්තික ගහේ අතු මෘදුව කොළ හටගන්න කාලය පැමිණෙනවා. එතනින් ආරම්භ වන පරම්පරාව ගැනයි කතා කරන්නේ. මේ පරම්පරාව මේ හැම දෙයක්ම දකින්ට යනවා. එතකොට පරම්පරාවක වයස අවුරුදු 100ක් නම්
1948ට ඔබ 100ක් එකතු කළොත් 2048ට එක සම්පූර්ණ වෙනවා. උන්වහන්සේ කුමක්ද කියන්නේ? මේ කියපු හැම දෙයක්ම මේ පරම්පරාව දකින්ට යනවා. ඒ කියන්නේ උන් ජීවත් වෙන්න යනවා මේ හැම දෙයක් තුලින්ම. ඔවුන් යේසුස් වහන්සේගේ රහස් පැමිණීම තුල ජීවත් වෙන්න යනවා. එස වෙන්නේ නැහැ හේතුව ඔවුන් එක පිළිනොගන්න නිසා. ඒ වගේම ඔවුන් එයින් පස්සේ තියෙන දරුණු පීඩා කාල අවුරුදු 7 තුලිනුත් යන්න යනවා. ඒ වගේම ඔවුන් දකින්ට යනවා උන්වහන්සේගේ දෙවනි ප්‍රකාශ වීම. වලාකුළු අතරින් සුද්ධවන්තයන් සමග පොළොවට එන. ඔවුන් ඒකත් දකින්ට යනවා. ඔවුන් ඒ දහසක් අවුරුදු රජකමේ කොටස්කරුවන් වෙන්න යනවා. මේ පරම්පරාව මේ හැම දෙයක්ම දකින්ට යනවා කියලා යේසුස් වහන්සේ පැහැදිලි කළා. එතකොට 2048ට තමයි මේ අවුරුදු 100 සම්පූර්ණ වෙන්නේ. ඊට කලින් මේ කාලය තුල මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න ඕනේ. දැන් මම දන්නවා පසුගිය සතියේ දානියෙල්ගේ 70 සතිය නම් වූ ඒ ලකුණ ගැන දර්ශනය ගැන කතා කරන විට යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීම සිදුවන කාලය පිළිබඳව මම ඔබට යම් එළිදරව්වක් දුන්නා. දේව වචනේ කියා තිබෙන ලෙස. එහි මේ 70 සතිය ගැන කතා කරන විට ඒක ආරම්භ වෙන්නේ ඔබ ඒක අහන්න ඕනේ. මම නැවත මෙතනට ඔබ සම්බන්ධ කරගන්නවා යමක් ඔබට අවබෝධ කරලා දෙන්න. ඒක ආරම්භ වෙන්නේ යෙරුසලම නැවත ගොඩනගන්නට ආඥාවක් ලැබෙන තැන් පටන්. එතන ඉඳලා සති 7ක්ද සති 62ක්ද ගිය පසු අධිපතියා වූ ආලේපලත් තැනත්තා සිඳ දමනු ලබනවා. මේ කතා කළේ යේසුස් වහන්සේ ගැන. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන එක සතියයි. ඒ 69 වෙනි සතියත් 70 වෙනි සතියත් අතර කාලය අවුරුදු 2000යි. මම ඔබට මේ දේවල් පැහැදිලිව කතා කළා. එතකොට යේසුස් වහන්සේගේ මරණයත් එක්ක ආරම්භ වූ මේ යුගය අවුරුදු 2000ක් කියන එක මම ඔබට පැහැදිලිව ඔප්පු කළා දෙවියන් වහන්සේගේ වචනේ අරගෙන. එතකොට යේසුස් වහන්සේගේ මරණය සිදු වුණේ ක්‍රිස්තු වර්ෂ 33 නම්. ඒ කියන්නේ උන්වහන්සේ ඉපදිලා තියෙන ක්‍රිස්තු වර්ෂයකේ උපත ගැන ගැටලු තිබෙනවා. ඇතමෙක් කියනවා ක්‍රිස්තු වර්ෂයකේ. තවත් යමෙක් ක්‍රිස්තු පූර්ව 5 කියනවා. ක්‍රිස්තු පූර්ව 2 කියනවා. එතන යම් ගැටලුවක් තියෙනවා. අපි ක්‍රිස්තු වර්ෂ 1 කියලා හිතුවොත් ක්‍රිස්තු වර්ෂ 33 දී උන්වහන්සේ මැරුණා. එතන ඉඳලා අවුරුදු 2000ක් ගණන් බැලුවොත් 2033ට අවුරුදු 2000 සම්පූර්ණයි. ඒ කියන්නේ යේසුස් වහන්සේ ඊශ්‍රායෙල් වරුන් උදෙසා ඔසවාගත් සුද්ධවන්තයන් සමග පොළොවට පැමිණෙන්නේ වර්ෂේ. ඊට කලින් අවුරුදු 7ක පීඩා කාලයක් තියෙනවා. ඒ අවුරුදු 7 පටන් ගන්න කලින් සභාව ඔසව ගන්න ඕනේ. එතකොට 33න් 7ක් ආපස්සට දාපුවාම යේසුස් වහන්සේගේ රහස් පැමිණීම සිද්ධ වෙන්න ඕනේ මොන කාලයේද කියලා මම ඔබට යම් අවබෝධයක් ගිය සතියේ දුන්නා. දැන් ඔබට තියෙන ප්‍රශ්නේ තමයි එතන කියන කාලයත් ඒ ලකුණ තුල හඟවන කාලයත් මේ අත්තික ගහේ උපමාව නැත්තම් මේ ලකුණ තුල හඟවන කාලයත් අතර පරතරයක් තියෙනවා කියන එක. ඔබ 2048ට ගණන් බලලා එතනින් 7ක් අඩු කළොත් 2041යි. එහෙනම් ඔබ ඉන්නේ 2020. ඒ කියන්නේ ඔබට අවුරුදු 21ක් තව තියෙනවා යේසුස් වහන්සේගේ රහස් පැමිණීම සිද්ධ වෙන්න කියලා ඔබට ඒ විදිහට දකින්න පුළුවන්. මේ දෙවනි ලකුණත් එක්ක. හැබැයි පළවෙනි ලකුණත් එක්ක මම කතා කළේ එහෙම නෙමෙයි. ඔබ අහන්න පුළුවන් ඇයි මේ පරතරයක්? මුලින්ම මේ දේ අහද්දි මටත් ওই ප්‍රශ්නෙම ආවා.
දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයක පැහැදිලි කරලා දෙද්දි මම තේරුම් ගත්තා. දෙවියන් වහන්සේගේ වචනේ කිසිම පරස්පර විරෝධතාවයක් නැහැ. උන්වහන්සේගේ වචනය අවිනිශ්චිත භාවයක් නැහැ. උන්වහන්සේ යමක් කිව්වා නම් ඒක නිශ්චිතවම ප්‍රකාශයට පත් කළා. අපිට මේ පේන පරතරයක් මෙතන නැහැ. උන්වහන්සේ පළවෙනි ලකුණ තුල කාලය එක සිදුවන වර්ෂ ගැන එළිදරව් කළා. මේ දෙවැනි ලකුණ තුල උන්වහන්සේ පෙන්වන්නේ මේ දේවල් සිදුවෙන කාලය ගැනයි. මම පැහැදිලි කරන්නම් ඒක ඔබට. උන්වහන්සේ මෙතන කිව්වේ 2048 දී මේ දේ වෙනවා කියන එක නෙවෙයි. උන්වහන්සේ කිව්ව මේ පරම්පරාව තුල මේක සිද්ධ වෙන්න යනවා කියන එකයි. දැන් මම උදාහරණයක් ගන්නම්. අපි දන්නවා අපේ රටේ ශ්‍රී ලංකාවේ ජනාධිපති කෙනෙකු ඒ দূරේ ඉන්න කාලය පෙර අවුරුදු 6යි. දැන් ඒක අවුරුදු 5ක් කරලා තිබෙනවා. දැන් රටේ ජනාධිපති කෙනෙක් අද පත් වෙලා අද එයා දිවුරුම් දෙන විට ඒ දිවුරුම් දීමත් සමග ජනතාවට කරන ප්‍රකාශනයන් තුල එයා කරන්ට බලාපොරොත්තු වන සැලසුම් කරන්ට යන වැඩ ගැන මිනිසුන්ව දැනුවත් කරනවා, පොරොන්දු දෙනවා. ඔහු කියනවා මගේ ආණ්ඩුව තුල මම පත් වුණු මේ කාලය තුල මම මේ දේවල් සම්පූර්ණ කරන්නට යනවා කියලා. අවුරුදු 5ක කාලයක් තියෙනවා. හැබැයි ඔහු කියපු මේ දේවල් ඔහු පත්වීමත් එක්කම ඊළඟ සතියේ සම්පූර්ණ කරන්නට පුළුවන් කාරණාක් තියෙයි. මේ මාසය තුල සම්පූර්ණ කරන්නට හැකි කාරණාක් තියෙයි. ඔහු සමහර දේවල් ඒ විදිහට සම්පූර්ණ කරයි. නමුත් ඔහු කිව්වේ මේ කාලය තුල මම ඒක කරනවා කියලා. කාලය තුල කියා කරන මේ ප්‍රකාශනය තුලදී අපි බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ඒ අවුරුදු 5 අවසාන වෙන්න කලින් මේවා සම්පූර්ණ කරයි කියන එක. ඔහු මේ කාලය තුල කරනවා කියද්දී ඔහුට ඒ කාලේ ඕනම වෙලාවක ඒ දේ කරන්නට පුළුවන්කම තිබෙනවා. උන්වහන්සේ මෙතන කතා කරන්නේ ඒ කාලය සම්බන්ධවයි. ඒ නිසා 1948ත් 2048ත් අතර මේ පරම්පරාව තුල මේ හැම දෙයක්ම සිදුවෙන බවයි උන්වහන්සේ කතා කළේ. ඒ නිසා අර මං කිව්වා වගේ ඔබ කාලයට ගණන් බලලා කාලය හදාගන්න එපා. උන්වහන්සේ පරස්පර භාවයක් මේ ලකුණු වල උන්වහන්සේගේ වචනේ තියලා නැහැ. උන්වහන්සේ පැහැදිලිව කතා කරනවා. ඒ නිසා මේ තුල කියන්නේ මේ කාලය තුල මේක සිද්ධ වෙන්න යනවා කියලා. සෙනෙවන්ත සහෝදරයා සහෝදරී, මේක ඉතාමත්ම වැදගත්. අත්තික ගහ අතු මෘදුව කොළ හටගන්න විට ග්‍රීෂ්ම කාලයේ බව නුඹලා දන්නහුය. මොකද්ද ග්‍රීෂ්ම කාලය කියන්නේ? ඔබ බැලුවොත් හිතෝපදේශ 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ කියනවා. අපි දෙවනන්සේගේ වචනෙන් මේ පදේ බලමු. හිතෝපදේශ 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. ග්‍රීෂ්ම කාලයේ රැස් කරන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය. ගොයම් කපන කාලයේ නිදන්නා ලැජ්ජාව ඇති කරන පුත්‍රයෙක්ය. ග්‍රීෂ්ම කාලයේදී රැස් කරන්නා ඥානවන්ත පුත්‍රයෙක්. අත්තික ගහේ අතු මෘදුව කොළ හටගන්න විට දෙනන්සේ කියන මේ ආරම්භ වෙන්නේ ග්‍රීෂ්ම කාලයයි. පළ රැස් කරන කාලයයි. අපි දන්නවා ආමොස් 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි 2 වෙනි පදවල අපි දැක්කා. උන්වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව විනිශ්චයට ලක් කළා. ඔවුන්ගේ දැඩි භාවය නිසා අතහැරියා. ඉදුණු ඵල පෙට්ටියක් ලබන්ට. උන්වහන්සේ ග්‍රීෂ්ම කාලය තුල රැස් කර ගන්නට යනවා. මෙයින් අදහස් කරන්නේ
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රහස් පැමිණීම පිළිබඳවයි. උන්වහන්සේ එන්නේ සූදානම් වූ ඒ සෙනග ගෙන යන්න. ඒ සෙනග තමයි දෙවියන්සේ ආමොස්ට පෙන්නපු ඒ පෙට්ටිය තුල බාහලා තිබිච්ච ඉදුණු පළ. ග්‍රීෂ්ම කාලේ උන්වහන්සේ රැස් කර ගන්නට එනවා. ඒ වගේම මේ වචනෙන් උන්වහන්සේ අපිට යමක් කියනවා. අපේ සූදානම ගැන. උන්වහන්සේට රැස් කර ගන්නට පුළුවන් වෙන්නේ අපි සූදානම් වුණොත්. ඔබ දැන් පැහැදිලිවම මේ ලකුණු දෙක තුලින් ඔබ හොඳටම දන්නවා කාලය කුමක්ද කියලා. තවත් කොපමණ කාලයක් තිබෙනවද කියලා. ඒ වගේම ඔබ සිටින්නේ කොතනද කියලා ඔබ හොඳටම දන්නවා. එනිසා මේක ග්‍රීෂ්ම කාලයයි. ග්‍රීෂ්ම ඍතුවයි. අපි ඒ ඉදුණු පළ පෙට්ටිය ගෙනියන්ට එන දවසේ ඒ ස්වාමින් වහන්සේ එන දවසේ ඒ පෙට්ටියේ ඉදුණු ඵලයක් මෙන් පවතින්නට. අත්තික ගහ මෘදුව අතු මෘදුව කොළ හටගන්න කාලේ 1948 සිදු වුණා. ඒ පරම්පරාව ජීවත් වෙන්න යනවා 2048 දක්වා. මේ කාලය තුල මේවා වෙන්න යනවා. ඉතින් උන්වහන්සේ අපිට මේ කාරණා තුලින් අනතුරු අඟවනවා. උන්වහන්සේ අපිට අවබෝධ කරනවා අපි ඉන්න කාලය අනතුරු අඟවනවා අපේ සූදානම ගැන. ඔබට හැරී බලන්ට කාලය ඇවිත් තිබෙනවා. ඔබේ ජීවිතයේ දෙසට. ඔබ සූදානම් කරගන්නට ඔබට අවස්ථාව ලැබී තිබෙනවා. තවත් ප්‍රමාද විය යුතු කාලයක් නෑ. අපි ඉක්මනින් අපිව සූදානම් කරගෙන ඒ අරමුණ ඇතුව ජීවත් විය යුතු කාල පරිච්ඡේදයක අපි සිටිනවා. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වීමේදී උන්වහන්සේ කියන්නේ ඔබේ රැකියාව ඔබේ ව්‍යාපාරය අතහරින්න කියලා නෙවෙයි. ඒවා නොකර ඉන්න කියලා නෙවෙයි. විවාහ වෙන්න එපා කියලා නෑ. ඔබට ගෙයක් දොරක් හදා ගන්න එපා කියන්නේ. වාහන ගන්න එපා කියන්නේ නෑ. අලුත් දේවල් පටන් ගන්න එපා කියන්නේ නෑ. අවශ්‍ය ඔබගේ සූදානමයි. ඒ දැක්මයි ඔබට ඕනේ. ඔබ ඉන්න කාලය පිළිබඳ අවබෝධයයි ඔබට ඕනේ. ඔබ තව කොච්චර කාලයක් ඉන්න යනවද? ඒ දවස දක්වා ඔබේ කැපවීමයි අවශ්‍ය. එයයි උන්වහන්සේ ඔබට කියන්නේ. එක දවසක් එන්න යනවා. යේසුස් වහන්සේගේ ඒ පැමිණීම තුලදී මේ පොළොවේ දවස දක්වා අපි ජීවතුන් අතර සිටියොත් ෂණිකව ඇසිපිය හෙළන ෂණයකින් අන්වෙසක් වී උන්වහන්සේ වෙතට අපි වැද ගනු ලබන. මෙයයි කිතුණුවෙකුට තියෙන එකම මහිමාන්විත බලාපොරොත්තුව. යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිත් සිය ජීවිතේ පූජා කරලා නැවත නැගිටලා තමන්ගේ ලේවලින් ඔබව මාව මිලදීගෙන ගියේ. අපිට මේ නව උපාදනය දීලා ගියේ. උන්වහන්සේගේ බීජෙන් උපත ලද සෙනගක් බවට අපිව පත් කළේ. උන්වහන්සේ නැවත එන විට අපිව ගෙනියන්න බලාගෙනයි. ඒ අරමුණ ඇතුවයි අපි ජීවත් වෙන්නේ. එනිසා ඔබ දැන් හොඳටම පැහැදිලිවම මේ කාරණා පිළිබඳව දැනුවත්ව සිටිනවා. ඔබට පුළුවන් තවදුරටත් මෙතනින් නොනැවති මේවා ගවේෂණය කරන්න. මේ තොරතුරු හොයන්න, ඒවා අධ්‍යයනය කරන්න ඔබට පුළුවන්. උන්වහන්සේගේ පැමිණීම පිළිබඳ කාලය හඟවන ප්‍රධානතම ලකුණු දෙක මෙයයි. එයයි ඔබ ඉගෙන ගත්තේ. ඉතින් ඔබ බොහොම වාග්යවන්තයි. මොකද කිතුණු සභාවේ යම් අය ඉන්නවා ඔසවා ගැනීමක් නැහැ කියන. මෙච්චර පැහැදිලිව කාරණා උන්වහන්සේ කියලා තියෙද්දී ඔසවා ගැනීමක් නැහැ කියන යම් කීප දෙනෙක් ඉන්නවා. යම් සභාවන් තියෙනවා.
ඒ වගේම ඔසවා ගැනීම සිදුවෙන්නේ පීඩා කාල පළමු අවුරුදු 3මාර අවසන් වූ විටයි කියලා කියන කොටසකුත් ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවා. අවුරුදු 7 අවසානයේ ඔසවා ගැනීම සිද්ධ වෙන්නේ කියන කොටසකුත්. එක අතකින් සන්තෝසයි ඔසවා ගැනීමක් තියෙනවා කියන එක වුන් විශ්වාස කරන එක. නමුත් බයිබලයේ පැහැදිලිව කියනවා. ඒ පීඩා කාල අවුරුදු 7 පටන් ගන්නට කලින් මේ දේ සිදු වෙන බව. ඊළඟ කොටසේදී මම ඔබට උගන්වන්නට යනවා. සබාව පීඩා කාලය තුල නැහැ කියන එක. පීඩා කාලය තුලින් සබාව ගමන් කරන්නේ නැහැ කියන එක. මම දේව වචනයෙන් ඔබට ඔප්පු කර පැහැදිලි කරන්නට යනවා. ඉතින් මා නැවත ඔබට කියන්නේ දේව වචනේත් පුලා කියන දෙයමයි. සූදානම් වෙන්න. මේ ඒ ඵල රැස් කරන කාලයයි. මතක තියාගන්න. හොඳ ඉදුණු ඵලයක් ගහේම හොඳට පැහිලා ඒ අවශ්‍ය කරන තත්වයට පත්වුණු ඵලයක් තමයි සම්පූර්ණ ඉදුණු ඵලයක් වෙන්නේ. අපි දන්නවා මිනිසුන් ගැට ඒ වගේම හොඳට පැහුණු නැති ගෙඩි ඉදවනවා. කාලයට ප්‍රථමයෙන් ඉදවනවා. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ එවන් ඵල නෙවෙයි. කාලට භාගෙට තුන් කාලට එහෙම නෙමෙයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. හොඳට ඉදුණු ඵල. ඉතින් මේ තලයට පත්වීම ඔබගේ මගේ වගකීමයි. ශුද්ධාත්මයන් වහන්සේව ඔබ මා තුළට එවමින් එක ආත්මයක් බවට උන්වහන්සේ තුළ අපිව පත් කළේ මේ සම්පූර්ණකමට අපි පැමිණෙන පිණිසයි. උන්වහන්සේ එන්නේ එලෙස සූදානම් වූ සෙනගක් ගෙන යන්නටයි. ඊට සූදානම් වෙන්න. මම ඔබට සුබ පතනවා. ඊළඟ දවසේ තවත් වටිනා වැදගත් බොහෝ දේවල් ඔබ දැනගන්න යනවා. මම කැමති ඔබට ආශිර්වාද කරමින් යාඥා කරන්න. ස්වර්ගික පියාණනි, මේ අනර්ග කාලය ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ පුත්‍රයාණන් අපට දීමෙන් ඒ ජීවිත පූජාව හා නැවත නැගිටීම කරන කොටගෙන උන්වහන්සේ කෙරේ අදාහ ගැනීමෙන් ලැබූ නව උපාදනෙන් නව මැවිල්ලක් බවට අපිව පත් කර යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම තුලදී ඔසවා ගන්නට සුදුසන් කොට අපිව මේ පොළවේ තබා තිබීම ගැන ස්තුතියි. පියාණනි, ඔබගේ වචනයට නිරතුරුව ප්‍රතිචාර දක්වමින් ඒ සුදුසුකම් තුල සම්පූර්ණ වී ඉදුණු ඵලයක් ලෙස ඒ දවසේ ඔබ අභියස සිටින්න. ඔබේ අනුග්‍රහය අපි මත අධික වේවා. ඔබගේ වචනයෙන් ඒ අවශ්‍ය තලයට ඔබ අපිව ගෙනෙන සේක්වා. අපි යටහත් ඔබ වහන්සේට බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.